समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स योच बुद्धंच धम्मंच संघंच शरणं गतो चत्तारि अरिय सच्चानि सम्मप्पඤ්ඤාය පස්සති අද ධර්ම දේශනාවේ මාතෘකාව ඇටියට අපි යොදාගත්තා බුද්ධ ධම්ම සංඝ මේ ත්‍රිවිධ රත්නය පිහිට කර ගැනීමෙන් ඒ පුද්ගලයින්ට දුකෙන් මිදෙන්නට පුළුවන් මේ මාතෘකාව අනුව තමයි අද ධර්ම දේශනා කරන්නේ. මොකද අද ඒ වගේ මාතෘකාවක් යොදාගත්තේ යුගයේ අවශ්‍යතාවයක් ඇති වෙලා තියෙනවා මේ 21 වෙනි සියවසේ දෙවැනි දශකයේ මුල් භාගයේ ජීවත් වන බෞද්ධ ජන සමාජයේ කාටත් සැබෑ බුදුන් කවුද ධර්මය කුමක්ද සංඝයා කවුද කියන මේ ත්‍රිවිධ රත්නය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා දෙන්න. අද බොහෝ දෙනා බුදුරජාණන් වහන්සේ පිළිබඳවත් විපරීත අදහස් ඇතුවයි කටයුතු කරන්නේ. ධර්මය ගැනත් හුඟක් දෙනෙක් තේරුම් අරන් තියෙන්නේ නියමම ආකාරයට නෙමෙයි. ඒ වගේම සංඝයා කවුද කියන එක පිළිබඳවත් අපි හැමෝම දැනුවත් වෙලා ඉන්න ඕන. ඒ හින්දා මං හිතනවා ත්‍රිවිධ රත්නය පිළිබඳව හොඳ අවබෝධයක් ඇතුව ජීවත් වෙනවා නම් බෞද්ධයින් හැටියට අප කාටත් ලොකු ප්‍රයෝජනයක් වෙනවා. ඒක නිසා අද ලෝකේ හුඟක් දියුණුයි. භෞතික පැත්තෙන් ආධ්‍යාත්මික පැත්තෙන් ඒ තරම් දියුණුවක් ඇති කියලා අපට හිතන්න අමාරුයි. අද සමාජයේ සිදුවෙන දේවල් පිළිබඳව ප්‍රවෘත්ති ආනේවානුව. භෞතික වශයෙන් හුඟක් ඉදිරියට ගිහිල්ලා ලොකු පිම්මක් පැනලා තියෙනවා. දැන් මේ කියන බණේ ලෝකේ හැමෝටම අහන්න පුළුවන්. ඒක නිසා අපි ඒ විද්‍යාත්මක තාක්ෂණයෙන් ප්‍රයෝජන ගන්න ඕන නිවන් දකින්නත්. ඒ නිසා අද මේ පින්වතුන්ලා සියලු දෙනාම අපේ ශාස්ත්‍රූවරයාණන් වහන්සේ කවුද කියලා දැනගන්න එක බොහොම වටිනවා. මොකද දහම් පාසලේදී පවා අපි ඉගෙනගෙන තියෙන විදිහ නිවැරදිද කියන එක පිළිබඳව අපි යම් කිසි අවබෝධයක් ලබා ගත්තට පස්සේ ගැන විමර්ශනය කරනකොට අපිට නොයෙක් අඩුපාඩුකම් තියෙනවයි කියන එක පෙනෙන්නට තිබෙනවා.
බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපි කවුරුත් ලොකු ගෞරවයක් ඇතුව ලොකු භක්තියක් ඇතුව බුදුරජාණන් වහන්සේගේ රූපකාය පිළිබඳව හිතාගෙන ඉන්නවා බුදුරජාණන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හෙබි නොයෙක් ආකාරයේ ප්‍රාතිහාර්ය පාන මහා පුදුම ශාස්තෘවරයෙක් කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපිට කතා කරනකොට ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේගේ රූපකාය පිළිබඳව අපි හිතාගෙන ඉන්න ආකාරය හරිද කියලා සූත්‍රානුසාරයෙන් එන ඒ බුද්ධ වචනය අනුව අපිට ටිකක් විමර්ශනය කරන්නට වෙනවා. හුඟක් උනේ අපි භක්තිය ශ්‍රද්ධාව වැඩිකමට හැමෝම කියන ඒවා පිළිගත්තා. ඒ හින්දා නිවැරදි දේ මොකක්ද කියන එක පිළිබඳව අප බොහෝ දෙනෙකුට අවබෝධයක් නැහැ. ඉතින් ගෘහ ජීවිතය ගත කරන ගිහි පින්වතුන්ට බොහොම වැඩ කටයුතු තියෙනවා. ඒ අයට පොත්පත් කියවන්න වෙලාවක් නැහැ. පුරුෂ පක්ෂය යම් යම් කර්මාන්තවල යෙදෙනවා, ව්‍යාපාරවල, රැකියාවල යෙදෙනවා. ගෘහිණියට අප්‍රමාණ වැඩ. දැන් ගෘහිණිය කියලා එහෙමත් නැහැ. දැන් තියෙන ආර්ථික ප්‍රශ්න නිසා ස්වාමි පුරුෂයා බිරිඳ දෙදෙනාම රැකියාවට යනවා. ලොකු සටන ජීවත් වීම සඳහා. ඉතින් බණ පොත් කියවන්න වෙලාව නැහැ. ඉතින් ඒ නිසා තමයි අපි පූර්ණකාලීනව මේ කටයුත්තේ යෙදিলা ඉන්න නිසා අපි ඉගෙනගෙන අවබෝධ කරගන්න තියෙන දේවල් වලින් ටිකක් ගිහි පින්වතුනුත් ලබා ගන්න කටයුතු කරන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගැන අප එකපාරටම හිතන්නේ හුඟක් උස පුරුෂ ලක්ෂණ වලින් ලස්සන වෙච්ච ඕනම කෙනෙකුට දැක්ක ගමන් අඳුරන්න පුළුවන් කෙනෙක් කියලා. සුත්ත නිපාතයේ තියෙනවා බුදුරජාණන් වහන්සේ ගැන නිතර බොහෝ තැන්වල සුත්ත නිපාතයේ තියෙනවා. ඒනි ජංගං කිසන්දිහිරං අප්පාහාරං අලෝලූපං මුනිං වනස්මින් දිහායන්තං ඒහි පස්සාම ගෝතමං. ඒනි මුවෙකුගේ වගේ හීන්දෑරි ගාත් තිබෙන බුදුරජාණන් වහන්සේගේ පාද වටකුරුයි හිහිනි. ඒනි මුවෙකුගේ වගේ. කිසන් දිහිරං බොහෝම කෘෂ ශරීරයක් තියෙන. දිහිරං නමුත් ධෛර්ය සම්පන්න. අප්පාහාරං ආහාරයට කිසිම ගිජුකමක් නැති. අලෝලූපං කිසි දෙයක් කෙරෙහි ඇලීමක් බැදීමක් නැති. මුනින් වනස්මින් දිහායන්තං කැලේ නිතරම ධ්‍යානසුවයෙන් වාසය කිරීමට කැමති. තරුණ භික්ෂුව බලන්න අපි යමු. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ කෙබඳු ශරීරයකින් යුක්ත උත්තමයෙක්ද කියලා අපිට පේනවා හොඳට. හඳුනන්නේ නැති කෙනෙකුට දුටුවට අඳුරන්න බෑ. බුදුරජාණන් වහන්සේ මිනිසුන් දමනය කළේ බුදුරජාණන් වහන්සේගේ කායික බලයෙන් නෙමෙයි. රූප සම්පත්තියෙන් නොවේ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා මහිමයෙන්, කරුණා මහිමයෙන්. ඒ නිසා
අපි ශාස්තෘවරයාණන් වහන්සේ ගැන භක්තිය වැඩිකමට ශ්‍රද්ධාව වැඩිකමට හිතාගෙන ඉන්නවා මෙවැනි පුද්ගලයෙක් කියලා. ඒ කෙසේ වෙතත් බුදුරජාණන් වහන්සේ ජීවත් වෙච්ච අවුරුදු 45ම අපට බොහෝ පරමාදර්ශ දුන්නා. අපේ චරිතය අපේ ජීවිතය හැඩගස්වා ගන්න. බුදුරජාණන් වහන්සේ සියලු දේ කළේ දැන දැක. බුදුරජාණන් වහන්සේ අධිගමනය නොකරපු දෙයක් අපට කරන්න කිව්වේ නැහැ කවදාවත්. ඒක චූල සච්චක සූත්‍රයේ සච්චක පරිබ්‍රාජකයා අහපු ප්‍රශ්නයට පිළිතුරු දෙනකොට අපිට බොහොම හොඳට වැටහෙනවා. සච්චක පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා බුදු කෙනෙක් ලොවට පහළ වුණේ ඇයි? බුදු කෙනෙක් ලොවට පහළ වෙන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේ පිළිතුරු පදාරනවා කාරණා පහක් ඉෂ්ට කරන්නයි බුදු කෙනෙක් ලොවට පහළ වෙන්නේ. කෘත්‍ය පංචකය. 1. බුද්ධෝසෝ භගවා බෝධහාය ධම්මං දේශේති. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත චතුරාරි සත්‍ය ලෝකයාට දේශනා කිරීමට. 2. බුද්ධෝසෝ භගවා ධමතාය ධම්මං දේශේති. දාන්ත වූ ඉඳුරන් නැති භගවත් හෝ සෙස්සන්ගේද ඉන්ද්‍රියන් ඒ ආකාරයට දමනය කිරීම සඳහා ධර්මයේ දේශනා කිරීමට. 3. සන්තෝෂෝ භගවා සමතාය ධම්මං දේශේති. සාන්ත වූ භාග්‍යවතුන් වහන්සේ සෙස්සන්ගේද සාන්තිය පිණිස ධර්මයේ දේශනා කළසේක. ශාන්ත කියන්නේ වචනේ තේරුම අන් අයගෙන් සිදුවන පීඩාවල් වලදී ඉවසීම. අපිට එහෙම එකක් තිබේද? නැහැ. බණ අහන්නේ මොකටද? ඒක අපි ළඟටත් ගන්න. ඉවසීම පුරුදු කර ගන්න. තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේශේති. සියලු කලහ විවාද දුක්ඛම් කටළු තරණය කළ භගවත් වූ සෙස්සන්වද එවැනි දුක්ඛම් කටළු වලින් මුදා ගැනීම සඳහා ධර්මයේ දේශනා කළසේක. 4. පස්වෙනි එක පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේශේති. පිරිනිවන් පෑ වදාළ බුදුරජාණන් වහන්සේ සෙස්සන්ගේද පිරිනිවීම සඳහා ධර්මයේ දේශනා කළසේක. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ වයස අවුරුදු කීයේදීද? කීයේදීද? 80 දී නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ අවුරුදු 35 දී. දැන් සච්චක පරිබ්‍රාජකයාට වදාරනවානේ. පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේශේති. පිරිනිවන් පෑ වදාළ බුදුන් වහන්සේ සෙස්සන්ගේ ශාන්තිය පිණිස ධර්මයේ දේශනා කළසේක. එතකොට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්න පටන් ගත්තේ පිරිනිවන් පාලා. පිරිනිවන කියන වචනේ තේරුම මොකද්ද? නිවන සම්පූර්ණ කර ගැනීම. නිවන සම්පූර්ණ වුණේ වයස අවුරුදු 35 දී. අවුරුදු 80 දී මොකද වුණේ? කය විදුණා. දැන් ඔතන ඉඳගෙන ආනන්ද හාමුදුරුව අඬනවා. එතකොට රහත් ඵලයටපත් වෙලා හිටියේ නෑනේ. අනුරුද්ධ මහරහතන් වහන්සේ එතන ඉඳගෙන වදාරනවා ආනන්ද හාමුදුරුවන්ට ආනන්ද නානු අස්සාස පස්සාසෝ තීත චිත්තස්ස තාදිනෝ අනේජෝ සන්ත මාරබ්බ යං කාල මකරීමුනි. පරිනිර්වාණ සූත්‍රයේදී. එතකොට දැන් අවුරුදු 80 දී මොකද උනේ බුදුරජාණන් වහන්සේට?
කාලක්‍රියාවක්. අපි ඉතින් ගෞරවාර්ථයෙන් කියනවා 80 පිරිනම් පෑවා කියලා. පිරිනුවම් පෑවේ නිවන සම්පූර්ණ කරගත්තේ අවුරුදු 35 දී. නිවන සම්පූර්ණ කරගෙන තමයි ලෝකයාට ධර්මයේ දේශනා කරන්න පටන් ගත්තේ. එහෙම නොකළා නම් බුදුරජාණන් වහන්සේ බොරුකාරයෙක් වෙනවා. තමන් අධිගමනය නොකරපු දෙයක් අනික් අයට කරන්න කියනවායි කියලා. ජානම් පස්සං කියන නීතියට පටහැනි වෙනවා. භගවා අහං ජානාමි පස්සාමි. තමන් දැන දැක තමයි අනික් අයට දේශනා කළේ ඒවයේ දෙන්න කියලා. ඒක හින්දා කොප්පමණ බණ ඇහැව්වත් පලක් වෙන්නේ නෑ. අහන බණේ හිතාගෙන මතක තියාගෙන ධාරණය කරගෙන ඒක හරිද වැරදිද කියලා නිතර මෙනෙහි කරනකොට තමයි අපිට සත්‍ය දේ මොකද්ද කියලා වැටහෙන්නේ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට ඇහෙනකොටම ඇතමෙකුට වැටහුණා. ඒ අය තමයි මගඵල ලැබුවේ. ඇතමෙකුට ටික වෙලාවක් ගිහින් වැටහුණා. ඇතමෙකුට කාලයක් ගිහින් වැටහුණා. අපිත් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්නේ නැති කාලේ අපිට මොකක්වත්ම තේරිච්ච නැති නිසා තාමත් අපි සසරේ ඉඳගෙන බණ අහනවා. අදත් ඒ වගේ. දැන් ඉස්කෝලේ අධ්‍යාපනයේදී ලෞකික අධ්‍යාපනයේදී ගුරුවරයෙක් පන්තියක ශිෂ්‍යයෝ 40කට ගන්නනකොට සමහර ශිෂ්‍යයින්ට ඇහෙනකොටම වැටහෙනවා. සමහර අයට ටික වෙලාවක් යනවා. සමහර අයට ටික කාලයක් යනවා. සමහර අයට වැටහෙන්නෙම නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේට එකම දෙයක් ගැන උගන්වන්න නොයෙක් පර්යාය ක්‍රම භාවිතා කරන්න සිද්ධ වුණේ. එක එක අයට වැටහෙන්නේ එක එක විදිහට නිසා. ඉතින් ඒක හින්දා කොච්චර බණ ඇහුවත් වැඩක් නැහැ. අහපු බණේ මතක තියාගෙන ඒ ගැන නිතර මෙනෙහි කරනකොට තමයි මේ මොකක්ද කියලා තියෙන්නේ කියන එක අපට වැටහෙන්නේ. දැන් උඟාක් උපාසකම්මලා බණ අහනවා බොහොම වුමනාවෙන්. ඉතින් කොහොමද ගිය බණ? හොඳද අහපු බණ? හරි හොඳයි. මොනවද ඉතින් කිව්වේ බණට? අනේ මතක නෑ. එවනේ දැන් හුඟක් කෙනෙක් අය මගෙන් අහනවා භාවනා කරාට කොච්චර භාවනා කළත් සමාධියකට එන්න බැරිලු. පොත කොච්චර කියුවා මතක හිටින්නේ නැහැලු. කොච්චර බණ ඇහුවත් මතක හිටින්නේ නැහැ. සිත එකඟ කරගන්න ඕන. දැන් අපි මේ කාල වේලාවෙදී දැන් භාවනාවක යෙදිලා ඉන්නේ. බණ කියන මගෙත් බණ අහන මේ සියලු දෙනාගෙමත් දැන් හිත ඒකාග්‍රතාවයට ඇවිල්ලා සමාධියකට ඇවිල්ලා දැන් අපි සියලු දෙනාම ඉන්නේ භාවනාවක. එහෙම සිත එකඟ කරගෙන අහනකොට තමයි මතක හිටින්නේ. පොතක පරිච්ඡේදයක් කියවනකොට එක වාක්‍ය ඛණ්ඩයක් කියවන්න ඉස්සෙල්ලා ඒක ගැන හරි කල්පනාවක් නැත්තම් දෙවෙනි සැරේ තුන්වෙනි සැරේ හතරවෙනි සැරේ හිතට ඒක හොඳට වදිනකම්ම හිත එකඟ වෙනකම්ම කීප සැරයක් හරි කියනකොට අන්න හිත එකඟ වෙනවා. ඊට පස්සේ කියවන්න පටන් ගන්නවා. දැන් හුඟක් අය කියනවා අනේ අපිට සමාධියකට එන්න බෑනේ. හිත විසිරෙනවානේ. එහෙමනේ. ඒ ශක්තිය අප ළඟ නැද්ද? තියෙනවා. දැන් බණ පොතේ තියෙනවා කාගේ හරි හිස මත පිරෙන්නම තෙල් මුට්ටියක් පුරවන දරඩුවක් උල උඩින් තියලා තෙල් මුට්ටිය හිස මත තියෙනවා. තියලා කියනවා සෙනග අතරින් අහවල් තැනට යන්න. කඩුකාරයෙකුත් පිටිපස්සෙන් එවනවා. තෙල් බිඳුවක් හරි හැලුනොත්
කඩුවෙන් කොටනවා හිස වෙන් වෙන්න. දැන් එතකොට මෙයාට මොකද කරන්න වෙලා තියෙන්නේ? ඉස්සෙල්ලාම ජීවිතේ බේර ගන්න ඕන. ඒ නිසා දැන් මෙයාගේ සිහිය පිහිටවන්නේ කොතෙන්ටද? තෙල් හැලියට. තෙල් ටිකක් හරි ගහයි නොවි කියපු තැනට යන්න. යනවා. එතකොට එයා සිත එකඟ කරගෙන නොවේයිද එතෙන්ට ගියේ? තෙල් මුට්ටිය කෙරෙහි සිත එකඟ කරගෙන. ඒ ශක්තිය අප තුල තිබුණේ නැද්ද? තිබුණා. ඇයි දැන් ඒක ලබා ගන්න අපි කටයුතු නොකරන්නේ? උවමනාවක් නැතිකම. සාවෘද්ධ අප්‍රමාණ වද දීලා ශරීරයට දුෂ්කර ක්‍රියාවේදී නේද? එතකොට ඵලය ලබා ගන්න බැරි වුණා. ඊළඟට අර කුසතන අටමිට තියාගෙන මොකක්ද මේ බෝධිසත්වයෝ මේ සිද්ධාර්ථ තවුසා එතෙන්දි ප්‍රකාශ කළේ. ඉහාසනේ ශුෂ්‍යතු මේ ශරීරං ත්වගස්ති මාං සම්ප්‍රලයංච දහතු අප්‍රාප්‍ය බෝධින් බහුකල්ප දුර්ලභක් නයි වාසනාත් කාය මෙතත් චලිස්සේති. මගේ ලේ සම්මස් නහර වේලිලා ඇට පමණක් ඉතුරු වුණත් බුදු වෙලා මිසක් මම මෙතනින් නැගිටින්නේ නැහැයි කියන වීරිය ගුණය අනුව නේද? නමුත් අපිට පුළුවන් ද පැයක් එක ඉරියව්වෙන් ඉඳගෙන බණ අහන්න? ලේසියෙන් නිවන් දකින්න බෑ. සෑහෙන කැපකිරීමක් කළොත් පුළුවන් දුකෙන් මිදෙන්න. ඒ නිසා හුඟ දෙනෙක් දුකෙන් මිදෙන්න කැමති නැහැ. බොහෝ දෙනෙක් වැඩියෙන්ම කැමති දුකට. දුකට කැමති. ඒක නිසා අපි වීරිය කරන්න ඕන මේ මනුස්ස භවයේ අපට ලැබුණේ බොහොම හේතු වාසනාවක් නිසා. මේකෙන් ප්‍රයෝජනෙ ගන්න ඕන. ඔය ගෘහ ජීවිතය ගත කරන අයට අමුතුවෙන් භාවනාවම කරන්න ඕන කියලා බුදු සමයේ කොහොමවත් කියලා නැහැ. සෝතාපන්න ඵලයට පත් වෙනවා කියන්නේ සෝත කියන්නේ අහලා ඇසීමෙන් ධර්මයේ ඇසීමෙන් ඵලයට පත් වෙන්න පුළුවන්. බුද්ධ කාලීන සමාජයේ එහෙම කොච්චරක් අය පත් වුණාද? දැන් අපේ රටේ ඔය පැරෙන්නෝ කියනවා පුරාණ අය වී වනේ කොටනකොට වී ඇටේ කැඩෙනවා දැකලා සෝවාන් ඵලයට පත් වුණා කියලා. සමහර විට බොරු කතා නොවේ වෙන්නේ නැති. ඒ හින්දා අපි වීරිය කරන්න ඕන. ඒ ඔක්කොටම ඉස්සෙල්ලා අපි අපේ ශාස්ත්‍රූවරයාණන් වහන්සේ පිළිබඳව හොඳ අවබෝධයකින් යුක්ත වෙන්න ඕන. විනාඩි 10කින් 15කින් ලෞතර බුදුරජාණන් වහන්සේ පිළිබඳව කරුණු ඉදිරිපත් කරලා මේ අයව දැනුවත් කරන්නට අමාරුයි. හැම ගෙදරකම තිබිය යුතු පොතක් තියෙනවා. ඒ පොතේ නම බුදුහාමුදුරුවෝ. බෞද්ධ ගෙදරක අනිවාර්යයෙන්ම තිබිය යුතු පොතක්. ඒ පොත ලියලා තියෙන්නේ ගණේගම සරණංකර හාමුදුරුවෝ. 1973 පොතට රාජ්‍ය සම්මානයක් ලැබුණා. බුදුරජාණන් වහන්සේ ගැන දැනගන්න අවශ්‍ය අය, දරුවන්ට බුදුරජාණන් වහන්සේ ගැන උගන්වන්න ඕන අය ඒ පොත ගෙදර ගන්න අත් පොතක් හැටියට තියාගන්න. බොහොම වටිනවා. අනික් හැම ආගම් කාර්යයන්ගෙම ගෙවල් වල තියෙනවා ඒ ආගම් වල පොත්. බයිබලයේ තියෙනවා ඒ අයගේ ගෙවල් වල. කුරානයේ තියෙනවා ඉස්ලාම් බැතිමතුන්ගේ ගෙවල් වල. හින්දු බැතිමතුන්ගේ ගෙවල් වල භගවත් ගීතාව තියෙනවා. අඩු තරමින් අපේ ගෙවල් වල සතර සතිපට්ඨාන පොතවත් තියෙනවා. ඒ හින්දා පොත්පත් ගන්න. විවේක ඇති වෙලාවල් වල කියවන්න. යන තැනට එච්චරයි ගෙනියන්න ලැබෙන්නේ. අනික් ඔක්කොම දාලා යන්න වෙන්නේ. ඒ හින්දා අපේ ශාස්ත්‍රූවරයාණන් වහන්සේ පිළිබඳව ඉගෙන ගන්න ඕන, අවබෝධ කර ගන්න ඕන කවුරුත්.
දැන් බුදු සමයෙන් අනාවරණය කරලා තියෙන්නේ එක්තරා චරණ පද්ධතියක් හා ධර්ම පද්ධතියක්. චරණය කියන්නේ හැසිරීම. ඉතින් බුදුරජාණන් වහන්සේගේ හැසිරීමෙන් අපට හොඳ පරමාදර්ශ දුන්නා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා මහා ප්‍රඥයෝ අම්බට්ට, කූටදණ්ඩ, සෝමදණ්ඩ, සච්චක, සහිය, පොට්ටපාද නිතර බුදුරජාණන් වහන්සේ ඇසුරේ හිටියා. ඒ වගේම බිම්බිසාර, කෝසල, අජාසත්ත වැනි මහා රජවරු, උත්පල වන්නා, විසාකා, කේමා වැනි කුලීන කාන්තාවන්, අනාථ පිණ්ඩික වැනි මහා ධන කුවේරයෝ, පේශකර්ම දූහිතෘන් වැනි ගැමි දියණියන්, සුනීත වැනි කසල සෝදකයින්, යාචකයින්, හිගන්නන්, මේ හැම කෙනෙක් එක්කම මේ උත්තමයා දිවි ඇතිතෙක් නිබඳව නිරන්තරව ඇසුරු කළා. මේ උසස් කෙනෙක්, මේ පහත් කෙනෙක් කියලා සැලකුවේ නැහැ. ඒ අපට දීපු පරමාදර්ශය. ධනවත් අයට එක විදිහකටත්, දුප්පත් දායකයින්ට තව විදිහකටවත් එහෙම බෑ. හැමෝටම එක විදිහට අපි සලකන්න ඕන. බුදුරජාණන් වහන්සේ දීපු පරමාදර්ශය. ලැබෙන දෙයකින් අපි යැපෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ දිනක් පංචවග්ගීය බමුණගේ ගෙදරට පිටුසිඟා වැඩියා. යනකොට බමුණා මිදුලට පිටුපාලා ආහාර අනුභව කරනවා. බැමිණිය බෙදනවා. බැමිණියට මිදුල පේන නිසා දැක්කා බුදුරජාණන් වහන්සේ පිණ්ඩචර්යාවේ වැඩලා. ගානට වෑංජන් හදලා තිබුණේ. දැන් බෙදුවොත් ආයි උයන්න වෙනවා. පිණ්ඩපාත බෙදුවොත්. ඒ ගමන බැමිණිය ඔළුවෙන් සංඥාවක් කළා බුදුරජාණන් වහන්සේට යන්න කියලා. බුදුරජාණන් වහන්සේ ඔළුවෙන් සංඥාවක් කළා යන්නෙම නැහැ කියලා. බැමිණියට හයියෙන් හිනා ගියා. මේ ආහාර අනුභව කරමින් හිටපු බමුණා පිටිපස්ස ඇරිලා බැලුවා මේ යෝධි කායකද hina වෙන්නේ කියලා. බැලුවම බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාත වැඩලා. දැන් මේ අනලා හුඟක් අනුභව කරලා ඉවරයි, පොඩ්ඩයි ඉතුරු වෙලා තිබුණේ. ඉඳුල් විජාට නැගිටලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට පිළිගැන්නුවා තමන් අනාපු ඉඳුල් ටික. බුදුරජාණන් වහන්සේ වදාලා අපිත් හරියට පරදත්තු උපජීවී ප්‍රේතයින් වැනි කොටහක්. අපට මුල කොටසත් කැපයි, මැද කොටසත් කැපයි, අග කොටසත් කැපයි. අනුන්ගේ ඉඳුල් ටිකක් හරි වළඳලා ජීවත් වෙලා ජනතාවට සේවය කරන්න පුළුවන් නම් ඊට වඩා උතුම් දෙයක් මේ ලෝකේ නැහැයි කියන එක එදා බුදුරජාණන් වහන්සේ ක්‍රියාවෙන්ම අපිට ආදර්ශය ලබා දුන්නා. අපි බුදුරජාණන් වහන්සේගේ ගෝලියෝ. ඒ නිසා අපිත් ලැබෙන දෙයකින් වළඳලා මේ ජීවිතේ හරි පවත්වාගෙන යන්න ඕන. ඉතින් අපිට බොහෝ කාරණා ඉගෙන ගන්න පුළුවන්. හැබැයි ප්‍රතිමාව නෙලාගෙන වැන්දට විතරක් මදි. මල් පූජකලාට විතරක් මදි. බුදු ගුණ අප තුළට ගන්න ඕන නේද? තියෙනවද ඒවා? නෑනේ. ඒකට වීරිය කරන්න ඕන. බුදුරජාණන් වහන්සේට කරන ලොකුම ගෞරවය ඒකයි. ලොකුම බුද්ධ පූජාව ඒකයි. බුදුරජාණන් වහන්සේ ගැන ඔයගේ අප්‍රමාණ එළි වෙනකන් කතා කරන්න දේවල් තියෙනවා. ඒ හින්දා බුදුරජාණන් වහන්සේට කවුරුත් ගරු කළේ රූපකාය නිසා නොවේ, ගුණ කඳ මත. ගුණ සමුදාය. ඊළඟට අපි බලන්න ඕන ධර්මය ගැන. ධර්මය දැන් මේ පින්වතුන්ලා අහලා ඇති උපතිස්ස කෝලිත පරිබ්‍රාජකයෝ ගැන. ඒ දෙන්න ගිරජ්‍ය සමජ්ජේ ටීටර් එක බලන්න ගිහින් ඒ කාලේ නාටකම ඒගොල්ලන්ට ගැටලුවක් ආවා. මේ ටීටර් එකේ රඟපාන අයට
අපිට එන සිතුවිලි නැහැ. දැන් ඒගොල්ලෝ රඟපානකොට ඒගොල්ලෝ සල්ලි ගන්න ඒවා පෙන්වන්න දක්ෂ විදිහට රඟපානවා. බලාගෙන ඉන්න අය ඒගොල්ලන්ට පහර ගහනකොට නොයෙක් දේවල් කරනකොට කඩකාටු වෙනවා ඊළඟට ද්වේෂ කරනවා නේද? එතකොට බලාගෙන ඉන්න අයට ඒ සිතුවිල්ල නැහැ. රඟපාන අයගේ ළඟ තියෙන්නේ වෙන සිතුවිල්ලක්. දැන් මේ උපතිස්ස කෝලිත කියන මේ පරිබ්‍රාජකයෝ දෙන්න මේක තේරුම් ගත්තා. මේ අපව ලොකු රැවැට්ටීමක යොදවන්නේ. අපි අයියන්. පහුවදා මේ පරිබ්‍රාජකයෝ දෙන්න ගිහිල්ලා කෙනෙක් පාරේ ඇවිදගෙන යනකොට උපතිස්ස කාවද මුණ ගැහුනේ? අස්සජි මහරහතන් වහන්සේ. ඇහුවා කවුද ගුරුවරයා? බවත් ගෞතමයන් වහන්සේ. මොනවද උගන්වන්නේ? මොනවද දේශනා කළාද හික්මවන්නේ ශිෂ්‍යයන්? වදාලා මොකද්ද වදාලේ? හේතු ප්‍රත්‍යයෙන් ඇතිවෙන සියල්ල ඒ හේතු ප්‍රත්‍යයෙන්ම නැති වෙන වගයි. ඕකයි ධර්මය. යේ ධම්මා හේතුප්පබවා තේසං හේතු තථාගතෝ ආහ තේ සංචයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ. අපේ මහා ශ්‍රමණයාණන් වහන්සේ අපට උගන්වන්නේ හේතු ප්‍රත්‍යයෙන් ඇති වෙන සියල්ල ඒ හේතු ප්‍රත්‍යයෙන්ම නැති වෙන වගයි. කෙටියෙන් ධර්මය උච්චරයි. බුදුරජාණන් වහන්සේ වදාළේ හැම අවස්ථාවකදීම ධර්මයේ තියෙන තමන් තුල. අපේ ඇහැට පෙනෙන, කනට ඇහෙන, දිවට දැනෙන, නාහයට දැනෙන, කයට දැනෙන, මනසට හසු වෙන මේ සියලු දේ ධර්ම. මේ සියල්ල හේතු ප්‍රත්‍යයෙන් ඇති වෙන දේ. හේතු ප්‍රත්‍යයෙන්ම නැති වෙනවා. මේක තමන් තුලින්ම දකින්න බුදුහාමුදුරුවෝ වදාළේ ඒකයි. බුදුරජාණන් වහන්සේ අමුතුවෙන් නිර්මාණය කරලා ධර්මය කියලා ලෝකයට දේශනා කළේ නෑ මොකුත්. බුදුරජාණන් වහන්සේ ධර්මය කියලා වදාළේ ස්වභාව ධර්මයට. යමෙක් ස්වභාව ධර්මයේ දකීද හේ පටිච්ච සමුප්පාදය දකී. යමෙක් පටිච්ච සමුප්පාදය දකීද හේ ධර්මය දකී. යමෙක් ධර්මය දකීද හේ බුදුන් දකී. එතකොට බුදු දහම කොහෙද තියෙන්නේ? තමන් තුල. පිට නෑ. ඒකනේ බුදුරජාණන් වහන්සේ කාටත් වදාලා වටපිට හොයන්න එපා. එක එක්කෙනා ගැන හොයන්න එපා. ලෝකෙ ගැන හොයන්න එපා. තමන් ගැන බලා ගන්න. භද්දවග්ගිය කුමාරයාට එතකොට අර දරුවාව අරගෙන ගියේ කවුද? මේ කවුද දරුවාව අරන් ගියේ මැරිලා බෙහෙත් ගන්න? කවුද? කිසා ගෞතම. වැඩි ලොකු බණක් කිව්වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. ස්වභාව ධර්මයේ දකින්න සැලැස්සුවා. යමෙක් ස්වභාව ධර්මයේ දකීද හේ ධර්මයේ දකීද? දකී. යමෙක් ධර්මයේ දකීද හේ බුදුන් දකී. ඒ නිසා අපිට ධර්මාවබෝධය ලබා ගන්න කොහෙවත් මෙහෙ දුව ඇවිදින්න අවශ්‍ය නැහැ. දැන් අපි බොහෝ දෙනා ධර්ම දේශනාවලට සවන් දෙන්න යනවා. බණ අහන්න යනවා. Taman දන්න භාෂාවල් වලින් තියෙන පොතපත කියවනවා. බුද්ධ ආගම ගැන යමක් ඉගෙන ගන්න. ඊළඟට භාවනා පන්ති වලට යනවා.
වන්දනාව යනවා. පන්සල් යනවා. මේ හැම තැනම යන්නේ බුද්ධ ආගමක යන යමක් දැනගන්න. බුද්ධ ආගම තියෙන්නේ Taman තුලයි කිව්වහම ඒක පිළිගන්න කවුරුවත් කැමති නැහැ. බුද්ධ ආගම තියෙන්නේ Taman තුලයි කිව්වහම ඒක පිළිගන්න කවුරුත් කැමති නැහැ. බුද්ධ ආගම හොයන්නේ පිටින්. ඒ හින්දා අපි පැත්තකට වෙලා මේක ගැන කල්පනා කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කළපු මුළු ධර්මස්කන්ධයම තියෙන තමා තුල. තමා තුලින් දකින්න. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ. තමා තුලින් දකින්න. පිටින් ගත යුතු කිසිම දෙයක් නැහැ. නමුත් ඕක අප බණකටවත් කිව්වහම පිළිගන්න කවුරුත් කැමති නැහැ. ඇයි හැම තැනම ඇවිදින්නේ බුද්ධ ආගම ගැන යමක් දැනගන්න. බුද්ධ ආගම තියෙන්නේ Taman තුලයි කිව්වහම ඒක පිළිගන්න කැමති නැහැ. දැන් අපි බලන්න සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානුශාසනං. දැන් එතකොට කොතනද ඒ පද හතර තියෙන්නේ? Taman තුල. සබ්බ පාපස්ස අකරණං සියලු අකුසලයන්ගෙන් වැළකෙන්න ඕන කවුද? බණ කියන මමද? තමන්. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සියලු අකුසලයන්ගෙන් වැළකෙන්න කුසල් දහම් වැඩි දියුණු කරගන්න. සචිත්ත පරියෝදපනං හිත පාලනය කරගන්න. කවුරුන් විසින්ද කරන්න ඕන? Taman විසින්. එතකොට බුදුදහම කොහෙද තියෙන්නේ? Taman තුල. නමුත් අපි ලෝකෙ පුරාම ඇවිද බුදුදහම හොයනවා. නේද? ටිකක් පැත්තකට වෙලා කල්පනා කරන්න ඕන. ඒ හින්දා දවසකට එක විනාඩි 5ක්වත් මේ ගෙදර දොරේ වැඩ කටයුතු ඉවර වුණාම පැත්තකට වෙලා හිතන්න. අපිට මොන තරම් ධනය එක්රැස් කළත් ඉඩකඩම් දේපොළ ගත්තත් දරුවන්ට දුක් මහන්සි වෙලා උගන්නලා මොන තරම් උසස් ස්ථානාන්තර ලබා දුන්නත් රන් රිදී මුතු මැණික් කොයි තරම් ගබඩා කර ගත්තත් යම් කිසි දවසක ඔය සියල්ල අතහැරලා අපට යන්න වෙනවා. එදාට අපිට අරගෙන යන්නේ ලැබෙන්නේ මොනවද? අපි කරගත්ත කුසල කර්ම විතරයි. ඒක නිසා අපි නිරන්තරයෙන්ම මරණානුස්මෘතිය වඩමින් කටයුතු කරන්න ඕන. අර බොහොම සුවල්ප වෙලාවක් බණහප්පු පේශකර්ම දූහිත්‍රෝන් මේ සෝවාන් ඵලයට පත් උනේ බොහොම සුළු වෙලාවක් ධර්ම ශ්‍රවණය කරලා බුදුරජාණන් වහන්සේ. කින්ද අපිට පුළුවන්. ඒ නිසා අපි තුනුරුවන් පිළිබඳව නිවැරදි අවබෝධයකින් යුක්තව අපේ එදිනෙදා ජීවිතයේ කටයුතු කරගන්නට වීරිය කරන්න ඕන. ඒක කරන්න බැරි කමක් නැහැ කිසි කෙනෙකුට. අපට කරන්න බැරි දේවල් බුදුරජාණන් වහන්සේ කවරදාවත් දේශනා කරේ නැහැ. අපේ නොසැලකිල්ලයි තියෙන්නේ. ඒ නිසා අපි එක් රැස් කරන දුක් මහන්සි වෙලා එක් රැස් කරන
ධනය දේපොළ ඉඩකඩම් කවරදාවත් අපිට යනකොට ගෙනියන්න ලැබෙන්නේ නැහැ. අපි කරගන්න කුසල අකුසල කර්ම අනුව තමයි අපේ ඊළඟ භවයේ ඉරණම විසඳෙන්නේ. ඒ නිසා අපි කවදා හෝ මැරෙන අය කියන අදහස පෙරිදරි කරගෙන මේ භවයේදීම අපි මේ සසර ගමනෙන් මිදෙන්න ඕන අය කියලා එක බැරි කමක් නැහැ. පුළුවන්. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන තුන යටපත් කරගත්තොත් ප්‍රහීන කරන්න නෙමෙයි. අපි හතර අපායෙන් මිදෙනවා. මේ උතුම් මිනිස් භවයේදී අපිට කරගන්න තියෙන එකම දේ ඒකයි. ඒක නිසා බෞද්ධයෝ හැටියට අපි දානය දෙන්න ඕන. ප්‍රඥාව ලබා ගන්න ඕන ධර්ම ශ්‍රවණය කරලා. අපිව බේර ගන්න කිසි කෙනෙක් මේ ලෝකේ නැහැ. අපේ දූ දරුවෝ, අපේ හිතවතුන්, ඥාති මිත්‍රාදීන් කාටවත් බෑ අපි අපායකට වැටුනොත් ගොඩ දාන්න. ඒ නිසා ජීවත් වෙලා ඉන්න මේ සුවල්ප කාලය තුල අපිට අංග සම්පූර්ණ පුද්ගලයෝ හැටියට අපි ඉපදිලා ඉන්න නිසා අපිට ධර්මඥානය ලබාගෙන මෙතනදිම සසර කෙටි කරගන්නට ඒ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ වගේම අද මේ ධර්ම දේශනාව පවත්වන්න කටයුතු සම්පාදනය කරුවේ ශ්‍රී සංඝරාජ මාවතේ අංක 214-52 නිවසේහි පදිංචිව සිට මිට අවුරුදු 12කට පෙර මිය පරලොව ගිය කේ.ජී. කුලතිලක මුදලාලි මහතාගේ භවගාමී ජීවිතය සැපවත් කිරීමටත් කෙලවර අමා මහ නිවන අවබෝධ වීම පිණිසත් මෙම පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ඒ ඥාති පිරිස ආශිංසනය කරනවා. ඒ වගේම මේ පින්කම සිදු කළේ මෑණියන් අමිතා කුමාරි මහත්මිය ඇතුළු ඒ දරුවන් තිදෙනා. ඉතින් ඒ අයටත් අප්‍රමාණ පින්. ඉතින් ඒ නිසා අපි බොහෝම දුර්ලභ අවස්ථාවක් මේ මනුස්ස භවයේ ලබා ගත්තේ. මේකෙන් අපි උපරිම ප්‍රයෝජනය මේ භවයේදී ලබා ගන්න ඕන මේ සසර හැකි ඉක්මනින් කෙටි කරගන්න. ඒ ශක්තිය ධෛර්යය සියලු දෙනාටම ලැබේවා කියලා මම හිත සිතින් ආශිංසනය කරනවා. සියලු දෙනාටම යහපතක් අභිවෘද්ධියක්ම සැලසේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පතායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.